බැංකුවක් ණය දෙන්නේ බැංකුවට ගනුදෙනුකරුවන් තැන්පත් කරන මුදලින්. මහජන බැංකුව ගත්තොත් අපිට මිලියන 14ක් ලංකාවේ මිලියන 22 මිලියන 14 අපේ ගනුදෙනුකරුවෝ. අපිට ඒ ණය දෙන්න බෑ අප කර නැතුව. පොලිය කීයද කියලා තීරණය කරන්නේ ණය දෙන කෙනා. උදේ සල්ලි දෙනෝ හවසට ගිහිල්ලා එකතු කර ගන්නවා. ව්‍යාපාරය කරන්න යන ව්‍යවසායකයා ඒ ව්‍යාපාරය තුළ ජීවත් වෙන්න ඕන. Tamanට තේරෙන විදිහට මම මෙතනින් කොතෙන්ටද යන්නේ? යුද්ධ මූල්‍ය කිව්වම මං හිතන්නේ විශාල අවිධිමත් වෙළඳපළක් තියෙනවා. ණය දෙන පුද්ගලයෝ පොඩ්ඩක් හිතන්න මේ රට ගැන. සුළු පරිමාණ ක්ෂේත්‍රයට ඒ ශුද්‍ර මූල්‍ය ණය විශාල වශයෙන් මහජන බැංකුවෙන් දෙනවා. දැන් තනි අගයකට අපි පොලිය ගෙනල්ලා තියෙනවා. මහජන බැංකුව කියන්නේ ජනතාවගේ බැංකුව. බැංකුවත් එක්ක ඇවිල්ලා කතා කරන්න. එතකොට ඒ ශුද්‍ර මූල්‍ය දිහා බලන ක්‍රමය අපි වෙනස්. සුබ දවසක්. ඒෂියන් මිරර් මනි මැටර්ස් භාවිතයෙන් ඔබට අද අපි සාකච්ඡාවට ගැනෙන්නේ තවත් ආර්ථික කාරණාවක් සම්බන්ධයෙන්. ඒ තමයි ශුද්‍ර මූල්‍ය ණය ක්‍රමය සම්බන්ධයෙන්. අපි දන්නවා රටේ මේ වෙන විට බැංකු ක්‍රමය සහ මූල්‍ය ආයතන විශාල වශයෙන් ස්ථාපිත වෙලා තියෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ බැංකු ක්‍රම තුලින් මේ පහළ සිටින දුප්පත් ජනතාවට එයින් පහසුකම් ලබා ගන්න පුළුවන්ද කියන එක ගැන ප්‍රශ්නයක් තියෙනවා. ඒ ගැන වැඩිදුර සාකච්ඡා කරන්න තමයි අද අපි මෙතනට අපේ ආරාධිත වශයෙන් කටයුතු කරන්න ප්‍රවීණ ගණකාධිකාරියෙක් වශයෙන් කටයුතු කරන සුජීව මහත්මයා සම්බන්ධ කරගත්තේ. අපි ආයිබන් කියලා ඔබ පිළිගන්නවා. සභාපතිතුමනි මං ඊට ඉස්සලා සඳහන් කරන්නම් මේ ශුද්‍ර මූල්‍ය ණය ක්‍රමය කියලා කියන්නේ කුමක්ද කියන එක සරලව පැහැදිලි කිරීමක් කරොත්. ඔව් දැන් මේ බොහොම ස්තුතියි මට මේ අවස්ථාව ලබා දීම ගැන. විශේෂයෙන්ම අපි තේරුම් ගන්න ඕන මේ ශුද්ධ මූල්‍ය ණය ක්‍රමය පටන්ගෙන තියෙන්නේ මං හිතන්නේ 20 වන දැන් මීට මං හිතන්නේ 20 වන ශතවර්ෂයේ මුල භාගය වගේ තමයි මේක පටන් ගෙන තියෙන්නේ. ඒ කාලෙත් අපි දන්නවා දැන් අර සීට්ටු ක්‍රම කියලා තිබුණා. දැන් ගම් මට්ටමින් ගත්තොත් ඒ දිලිඳු අයගේ දරිද්‍රතාවය මත ඔවුන්ට එදිනදා නැත්තම් මාස්පතා අවශ්‍ය මුදල් එහෙම නැත්තම් ඒ ව්‍යාපාර ඉතා පොඩි ව්‍යාපාර වලට කරන ඒවට අවශ්‍ය සුළු ප්‍රාග්ධනයක් සම්පාදනය කරගන්න තමයි මේ ශුද්ධ මූල්‍ය ණය ක්‍රමය ඇති වුණේ මුලින්ම. එතකොට මෙතෙන්දී ඒක තමන්ගේ කුටුම්බය එහෙම නැත්නම් තමන්ගේ ඉතා ළඟ මිතුරෝ ඒ වගේ කට්ටියකට විතරක් සීමා වෙච්ච මේ දේ ඊට පස්සේ කාලයක් යනකොට මේක දිගට පවත්වාගෙන දිගට ගියා. හැබැයි මේක නිල වශයෙන් නෙවෙයි මේක නොනිල වශයෙන් තිබ්බ දෙයක් තමයි මේ ශුද්ධ මූල්‍ය කියන්නේ. එතකොට එතෙන්දී පස්සු කාලෙක මේක එන්න ව්‍යාප්ත වෙනවත් එක්කම මේක මේ විශාල විශේෂයෙන්ම ව්‍යාපාරික ක්ෂේත්‍රයට මේක පටන් ගත්තා මේක හඳුන්වා දෙන්න. ඒ හඳුන්වා දෙන්න ගන්නකොටත් එතකොටත් අර නිල වශයෙන් තිබ්බ ව්‍යාපාර නෙමෙයි නොනිල වශයෙන් තිබ්බ ව්‍යාපාර තමයි පටන් ගත්තේ. එතකොට මෙතෙන්දී සාමාන්‍යයෙන් ව්‍යාපාරයක් අපි කියමු දැන් මම මහජන බැංකුවේ සභාපතිවරයා හැටියට අපි දන්නවා බැංකු ක්ෂේත්‍රය මේක විශේෂයෙන්ම නියාමනය වෙච්ච ආයතන. මේවා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මේ නියාමනය නිරන්තරයෙන්ම මේ අපි කරන දේවල් දිහා බලාගෙන ඉන්නවා. ඒක හොඳයි මොකද හේතුව ඒක අපි කෙනෙකුට ණය දෙනවා නම් දෙන්නේ අපි කාගේ හරි තැන්පත් මුදලකින් තමයි ණය දෙන්නේ. ඉතින් මේක අපි තැන්පත් කරුවාගේ ආරක්ෂාව අපි බලා ගන්න ඕන. නමුත් ශුද්ධ මූල්‍ය ණය කියන එක නිල නොවන මට්ටමින් දෙනකොට ඒක එහෙම වෙන්නේ නැහැ. මොකද ඒක එහෙම වීමේ අවස්ථාවක් නැහැ. එතකොට ඔවුන් එහෙම නිල නොවන මට්ටමේ නියාමනයක් නැති වුණ ගමන් වෙන්නේ මොකද? ඒ ණය සපයන පුද්ගලයාට හැකියාවක් තියනවා ඔවුන්ට ඒ ණය වෙනුවෙන් අවශ්‍ය රිටර්න් එක එහෙම නැත්නම් ඒකට අවශ්‍ය ඉන්ට්‍රෙස්ට් එක නැත්නම් අපි සිංහලෙන් කියනවා ඒ පොලිය අවශ්‍යතාවය පොලිය කීයද කියලා තීරණය කරන්නේ ණය දෙන කෙනා. ඒකම මේ ණය ඊටාම සූක්ෂම ක්‍රම විදියට තමයි මේවා ඒ ජනතාව අතරට යන්නේ.
මොකද හේතුව දැන් බැංකුවක් වුණාම මාසයක් ඇතුළත වෙන්න පුළුවන් මේ පොලිය ගන්නෙ. නමුත් මේ වගේ ඒවා සමහරලාට දිනපතා ගන්නවා. උදේ සල්ලි දෙනවා හවසට ගිහිල්ලා එකතු කර ගන්නවා. හැබැයි එතෙන්දී සමහරලාට ඒ උදේ දෙන ගානට 5% වෙන්න පුළුවන් දවසට එකතු කරගන්නේ. ඉතින් එහෙම ගියොත් මං හිතන්නේ විශාල මාසිකව ගත්තොත් මං හිතන්නේ දරා ගන්න බැරි ප්‍රමාණයක පොලි ප්‍රතිශතයක්. හැබැයි ඒ පොලි ප්‍රතිශතය ඒ අදාළ ඒ ණය ගන්න පුද්ගලයාට ඒක තේරෙන්නේ නැහැ. හැබැයි මේක එක්කෙනෙක් දෙන්නේ නැතුව විශාල පරාසයකට ගියාට පස්සේ එහෙම නැත්නම් ඔවුන්ගේ ගන්න ණය මුදල් ප්‍රමාණය එන්න වැඩි කරාට පස්සේ එයාලට තේරෙනවා මේක දරා ගන්න අමාරුයි කියලා. මොකද හේතුව ඔවුන් ගන්නේ පාරිභෝජනයට නෙවෙයි. ඔවුන් ගන්නේ තමන්ගේ ව්‍යාපාරවලට බොහෝ දුරට. එතකොට ඒ ව්‍යාපාරවලට ගන්නකොට ඒ ව්‍යාපාර එවැනි මුදලක් අරගෙන නිෂ්පාදනය කරන භාණ්ඩ හෝ සේවාවල පිරිවැය මේ ණය නිසා නැත්තම් මේ පොලිය නිසා මං හිතන්නේ විශාල ප්‍රමාණයක් වෙනවා. ඒක නිසා ඔවුන් ඒ වෙළඳ පොලේ තරංගකාරී වෙන්නේ නැහැ. ඒ තරංගකාරී වෙන්නේ නැති නිසා තමයි යම්කිසි පහුගිය කාලේ අපි අද ඊයේ නෙවෙයි දැන් අවුරුදු ගානකට ඉස්සෙල්ලා අපිට තේරුණා මේ ශුද්ධ මූල්‍ය ආයතන ගොඩක් වෙලාවට ඒ ජනතාවට යම්කිසි අපහසුකමක් ඇති කරනවා කියලා මම මේ වචන කියන්නේ බොහොම සරල විදියට මොකද උන්ට ගෙවා ගැනීමට අපහසුකමක් තියෙනවා මේ ඒ ගන්න ණය ගන්න. මම හිතන්නේ ඒක තමයි ශුද්ධ මූල්‍ය ක්‍රමය ඔහොම ආරම්භ වෙලා දැන් අද මේ වෙනතකොට ඇවිල්ලා තියෙන්නේ. ඔව් එතකොට සභාපතිතුමනි මේ දැන් මිනිස්සු අපේ දුප්පත් මිනිස්සු ඔය අවිධිමත් ක්‍රමය තුලින් ණය ගැනීමට පෙළඹෙන්නේ බැංකු ක්‍රමය සහ මූල්‍ය ආයතන වලට ගිහිල්ලා ණය ගැනීමේදී මේ විශාල වශයෙන් පෝර්ම පුරවන්න තියෙනවා ගැරන්ටර්ස්ලා අසං කරන්න තියෙනවා. ඒ නිසා දුප්පත් මිනිස්සු මේ අවිධිමත් ක්‍රමයට පෙළඹිලා තියෙනවා. ඔව් ඇත්තටම දැන් ඒකට අපි කියනවා නම් පැහැදිලිවම මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ බැංකුවක් ණය දෙන්නේ බැංකුවට ගනුදෙනුකරුවන් තැන්පත් කරන මුදලින්. එතකොට ඒ බැංකුව අනිවාර්යයෙන්ම බැඳිලා ඉන්නවා ඒ තැන්පත්කරුවාගේ මුදල ඒ එකඟ වෙච්ච givisගත්ත යම්කිසි කාල සීමාවක ඒක ගෙවන්න. ඒකට අදාළ පොලියත් එක්ක. ඒක නිසා ඒ බැංකුවට මොකද ගනුදෙනුකරුව එක්කෙනෙකුට දෙන්න එක නෙවෙයි. දැන් උදාහරණයක් මහජන බැංකුව ගත්තොත් අපිට මිලියන 14ක් ලංකාවේ මිලියන 22කින් මිලියන 14ක් අපේ ගනුදෙනුකරුවෝ. එතකොට එහෙම එවැනි විශාල ප්‍රමාණයක් ඉන්නකොට උන්ගෙන් සෑහෙන ප්‍රමාණයක් අපෙන් ණය අරන් තියෙනකොට අපිට ඒ ණය දෙන්න බෑ අප කර නැතුව. මොකද යම් විදියකින් ඒ ණය වලින් යම්කිසි කොටසක් බොල් ණය වෙනවා. ඒ කියන්නේ ණය නොගෙවා හරීමේ ප්‍රවණතාවය. එතෙන්දී අපි බැංකුවක් හැටියට අපිට ලොකු අවදානමකටපත් වෙනවා. නමුත් ඔය ශුද්ධ මූල්‍ය ගත්තොත් එහෙම එවැනි ක්‍රමයක් වුන් හිතන්නේ නැහැ. ඒක තමයි ඒ ණය ගන්න අය ඒ වගේ පුද්ගලයන් ළඟට ඒ වගේ අවිධිමත් ආයතන ළඟට යන්නේ ඒකයි හේතුව. එතෙන්දී ඔවුන් ණය දෙනවා නමුත් ඔව් දන්නෝ කවුද කියලා ගමේ ඔවුන් ඉන්න තත්ත්වය දන්නවා. එතකොට ඔවුන් එක්ක නිතරම සබැඳියාවක් තියෙනවා. ඒක නිසා ඒ සබැඳියාවත් එක්ක තමයි ඔවුන් ණය දෙන්නේ. එතෙන්දී ඔවුන් ණය වෙනුවෙන් තියෙන අපකර ඒ අපකර යම් විදියකින් කැප කරනවා. මොකද හේතුව අපකරයක් නැතුව ණය දෙනවා. කියන්නේ වැඩි පොලිය නිසා. යන්නේ එතෙන්දි කරන්නේ අපකරයක් නැතුව ණය දෙන නිසා ඔවුන් වැඩි පොලියක් ගන්නවා. එතන අවදානමක් තියෙනවා. ලොකු අවදානමක් තියෙනවා. හැබැයි ඒ අවදානම ඔවුන් අඩු කර ගන්නවා ඔවුන්ගේ විවිධ වෙන උපක්‍රම පාවිච්චි කළා. ඒක තමයි. ඉතින් ඒක නිසා ගමේ ඉන්න සාමාන්‍ය මිනිස්සෙකුට Tamanට ඒ විධිමත් ක්‍රමයට ගිහිල්ලා ණයක් ගන්න අපකරයක් තියාගන්න අපහසු නම් ඔවුන් නිතැතිම්ම පුරුදු වෙනවා අවිධිමත් ක්‍රමයකට ගිහිල්ලා අපකරයක් නැතුව ණය ගැනීමට. ඉතින් මෙතෙන්දී ලොකු අවදානමක් තියෙනවා. නමුත් ඔවුන්ගේ ඒ වැඩෙත් කරගන්නවා. එතකොට අපි ගත්තොත් ග්‍රාමීය බැංකු ක්‍රමය මේ රටේ දුප්පත් ජනතාවට විශාල සේවයක් ඉටුණා. ඒකේ පුරුගාමී වශයෙන් 1961 දී පමණ මහජන බැංකුව බිහි වෙනවා. ඉතින් මේ වෙන විට මහජන බැංකුවෙන් මේ දුප්පත් මිනිසුන්ගේ මේ එදිනදා මේ ශුද්ධ මූල්‍ය ක්‍රමයේ ශක්තිමත් කිරීම සඳහා
මොනයම් පහසුකම්ද සපයලා තියෙන කියලා පැහැදිලි කිරීමක් කරොත් ඇත්තටම මේ ඔබතුමා කිව්වා හරි. මොකද හේතුව මීට අවුරුදු 60ක් දැන් මේ අවුරුදු තමයි අපිට අවුරුදු 60 පිරෙන්නේ. මේ මහජන බැංකුව පටන්ගෙන තියෙන්නේ විශේෂයෙන්ම සමුපකාර අංශයට සමුපකාර ක්‍රමයට ඒ ණය සහ විවිධ පහසුකම් සපයන්න. එදා ඉඳලා අද දක්වා මම හිතන්නේ විශාල වැඩ කොටසක් කරලා තියෙනවා. ඒ වගේම දැන් අපි ගාවත් සුළු මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් හා විශාල කර්මාන්තකරුවන් හෝ ගනුදෙනුකරුවන්ට අමතරව අපි ගාවත් විශාල ශුද්ධ මූල්‍ය ණය ගනුදෙනු කරන ප්‍රමාණයක් ඉන්නවා. ඒතකොට මේ අයට අපි අර සාමාන්‍ය ගතානුගතික ක්‍රමයෙන් බැහැර වෙලා හැබැයි අපි ණය දෙනවා. ඒ කියන්නේ උදාහරණයකට අපිට අවශ්‍ය නම් කෙනෙකුට හදිස්සි වැඩක් කරගන්න අවශ්‍යතාවයකට ණය දෙන්න එතෙන්දී අපි ඔය ඇපය කියන එකනේ නිතරම ඔලුවට එන්නේ මං කොහොමද ණයක් ගන්න. එතෙන්දී අපි කරන දේ ඉදිරියට එන්න තියෙන දෙයක් තියෙනවා නම් උදාහරණයකට අපි කියමු විවගාවක් කියලා. ඒ විවගාවට යම්කිසි ණයක් දෙන්න ඕන නම් සමහරලාට අපි උන්ගෙන් එන වී අස්වැන්න තියෙනවනේ. ඒ අස්වැන්න බලාගෙන අපි ණය දෙන වෙලාවල් තියෙනවා. එවැනි මං හිතන්නේ හැම ක්ෂේත්‍රයකටම විශේෂයෙන්ම සාමාන්‍ය සුළු පරිමාණ ක්ෂේත්‍රයට ඒ ශුද්ධ මූල්‍ය ණය විශාල වශයෙන් මහජන බැංකුවෙන් දෙනවා. මම හිතන්නේ මේක දැන් පුරුදු වෙලා තියෙන හැබැයි අර තවමත් අර අවිධිමත් විදියට ණය ගන්න කැමති අය අපි ගාවට එන්නේ නැහැ. ඒක අපි කියන්න ඕනේ. හැබැයි අපි ඔවුන්ටත් අපි පුළුවන් තරම් දිරි දෙනවා. කරුණාකරලා මහජන බැංකුව කියන්නේ ජනතාවගේ බැංකුව බැංකුවත් එක්ක ඇවිල්ලා කතා කරන්න. එතකොට ඒ ශුද්ධ මූල්‍ය දිහා බලන ක්‍රමය අපි වෙනස්. දැන් ඒකෙන් පැහැදිලිව එකෙන් අදහස් වෙන්නේ මේ පහළ ඉන්න ජනතාවට ඒ පණිවිඩය මේ විධිමත් බැංකු ක්‍රමයේ සම්බන්ධයෙන් පණිවිඩය තාමත් ගිහිල්ලා නැහැ කියන එක නේද? නෑ ගිහිල්ලා නැත්තේ නෑ. මොකද හේතුව අපි ප්‍රචාරණය තුලින් විශාල විදියට ඒ වගේම බිම් මට්ටම තුලින් ගම් මට්ටම තුලින් අපිට ලංකාවේ මම හිතන්නේ විශාලම ශාඛා ජාලයක් තියෙන බැංකුව තමයි මහජන බැංකුව. ශාඛා 750ක් පමණ තියෙනවා. සර්විස් එහෙම නැත්නම් සේවා සපයන ඒ ආයතනත් සමග. එතකොට මේ තැන් වලින් නිතරම ඔවුන් ක්ෂේත්‍ර නිලධාරීන් ඉන්නෝ ඒ ඔවුන් මාර්ගයෙන් ඒ ගනුදෙනුකරුවන් ළඟට යනවා. හැබැයි ඒ තවම ඒ අවිධිමත් අංශය විධිමත් වෙලා නැහැ. මොකද හේතුව උන්ට අර දවසෙන් දෙකෙන් සමහරවිට අද ඕන හෙට හැන්දෑවට දෙන්න අද හැන්දෑවට දෙන්න අන්න ඒ වගේ ක්‍රමයක් තියෙනවා. දැන් එවැනි අවිධිමත් අංශයක් අපිට විධිමත් කිරීමට අපහසුයි. එහෙම නැත්නම් මහජන බැංකුව හැම තමන්ගේ බැංකු ජාලය තුලින් ඒ පණිවිඩය ගෙනහිල්ලා තියෙනවා. අනික සමත්තුනේ මේ දැන් ওই ශුද්ධ මූල්‍ය ක්‍රමය තුලින් ඉතිහාසය අපි දැක්කා මේ රටේ විශාල ව්‍යාපාරික ප්‍රජාවක් කුඩා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ වෙලා මහා පරිමාණ ව්‍යාපාරිකයෝ මේ මට්ටමට ගොඩ නැගුණා. එක්කෙනෙක් දෙන්නෙක් රජයන් වල සහයෝගය ඇතුව ඉදිරියට ගොඩ නැගෙන්න පවුනවා. මේ ගොඩක් ව්‍යාපාරිකයෝ කඩා වැටෙනවා. දැන් ඔබතුමා ගණකාධිකාරීවරයෙක් වශයෙන් මේ මිනිස්සු ඇයි ඉදිරියට යන්නේ නැතුව කඩා වැටෙන්නේ? මම දකින්නේ ව්‍යාපාරයක් ගත්තම එහෙම නැත්නම් ඒ ව්‍යාපාරය කරන්න යන ව්‍යවසායකයා ඒ ව්‍යාපාරය තුළ ජීවත් වෙන්න ඕන. ඒ ව්‍යාපාරය ගැන සිහිනමවන්න ඕන. ඒ ව්‍යාපාරය ගැන ලොකු දැක්මක් තියෙන්න ඕන. නමුත් මම දැන් මගේ කාමරයට ඇවිල්ලා කතා කරන ගොඩක් අය ඉන්නවා. තාම සුළු අය සහ විශාල අය. මම මගේ තියෙන වෘත්තීය දැනුමෙන් මම ප්‍රශ්න කීපයක් අහනකොට මට තේරෙනවා ඔවුන්ගේ ඒ කියන සිහිනේ ජීවත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ තමන් ව්‍යාපාරයක් සැලසුම් කරලා නැහැ. අහවලු කරන නිසා මමත් කරනවා. මගේ යාළුවා නිසා මමත් කරනවා. සමහරවිට මම ප්‍රශ්න කීපයක් යම් දේවල් ගැන අහනකොට එයා අහන්නේ එතන ඉන්න අල්ලපු එයත් එක්ක ආපු සමහරලාට ඒ ගණකාධිකරුවාගෙන්. එහෙම බෑ. මම බලාපොරොත්තු වෙනවා ඒ ව්‍යවසායකයාගෙන් ඒක එන්න ඕන. එයාගේ ඇඟෙන් මේක එන්න ඕන. එහෙම එකක් පේන්නේ නැහැ. අනිත් එක තමයි මේ ව්‍යාපාරය ගැන අපි කියමු දැන් මේ ඊළඟ අවුරුද්දේ මොනවද කරන්නේ ඊළඟ අවුරුද්දේ අවුරුදු 3-4කවත් පොඩි දැක්මක් Tamanට තේරෙන විදියට මේ වෘත්තීය දැනුමින් දැක්මක් ඕනේ නැහැ. මෙහෙම Tamanට තේරෙන විදියට මම මෙතනින් කොතෙන්ටද යන්නේ? මගේ ව්‍යාපාරයේ වෙළඳපොළ කොහෙද? මගේ ගනුදෙනු කවුද? මගේ සැපයුම් කරුවෝ කවුද? ඒ ගැන මන අවබෝධයක් තියෙන්න ඕනේ. දැන් එහෙම එකක් නැති වුණාම තමයි ওই ව්‍යාපාර කඩා වැටෙන්නේ. ඒ කියන්නේ ආදායම් වියදම් කොහොමද අපි මේක පාලනය කරගන්නේ? වියදම් පාලනය කරගන්නේ? ඔව් එතකොට දැන් තමන්ගේ තරඟකාරීත්වයක් තියෙනවද? කවුද තරඟකාරයෝ? ඕන් කොහොමද වෙළඳපොළට මේ භාණ්ඩ හෝ සේවා සපයන්නේ? මම කොහොමද එතකොට ඒ තරඟයට මුහුණ දෙන්නේ? මේවා මේ සුළු දේවල්.
ඉතින් එහෙම දෙයක් මං හිතන්නේ පේන්නේ නැහැ ගොඩ ඔය කඩා වැටෙන වෙළඳ ව්‍යාපාරවල. ඔව්. ඊට අමතරව සබතුනේ මේ දැන් ওই පහළ මට්ටමේ දුප්පත් මිනිසුන්ගේ ආකල්පය තමයි මේ ඔය දැන් පසු කාලීනව රෙගුලේට් වෙලා හැදිච්ච සමහර බැංකු හා මූල්‍ය ආයතන මේ සමාජය තුන තියෙන මතයක් තමයි වුන්ගේ සූරා කරනවා කියන එක. දැන් ඔබතුමා ඉස්සෙල්ලා ප්‍රකාශ කරා විශාල දැන් ඒ අවිධිමත් ක්‍රමයේ යටතේ. නමුත් විධිමත් ක්‍රමයේ යටතේත් මිනිසුන්ගේ ඔළුවේ තැම්පත් වෙලා තියෙන මේ උන්ගේ මේ දුප්පත් මිනිසුන්ගේ මුදල් මේ මූල්‍ය ආයතන සූරා කරනවා කියන එක. ඒ ගැන ඔබතුමාගේ අදහස නෑ මෙහෙමයි අපිට තේරුම් යන්න ඕන දැන් ඕක වැරදි ආකල්පයක්. වැරදි මතයක්. මොකද හේතුව බැංකුවක් හෝ ඕනම මේ මූල්‍ය ආයතනයක් මුදල් ගන්නකොට මුදල් තැන්පතු ගන්නවා. ඒ තැන්පතුව බැංකුව බාරගෙන තියෙන 100%ක් ඒ තැන්පතුව ආපසු ගෙවන්න. ඒ කියන්නේ එකඟ වෙච්ච පොලියත් එක්ක. නමුත් ඒ අතරට ඒ මුදල අරගෙන අපි ගනුදෙනුකරුවන් මිලියන ගණනකට දෙනකොට එතකොට ඒ ගණනෙන් යම්කිසි ප්‍රමාණයක් අපිට නොගෙව ඉන්නවා. ඒක සාධාරණ හේතු නිසා නොගෙව ඉන්නවා අසාධාරණ හේතු නිසා නොගෙව ඉන්නවා. මොකද මම දැකලා තියෙනවා මේ බැංකුවේ සමහර අය ණය අරගෙන තියෙනවා නොගෙවන්නම වගේ. එහෙමත් තියෙනවා. එතකොට කොහොම නමුත් ඒ කතාව සූරා කරනවයි කියන කතාව මම විශ්වාස කරන්නේ නැහැ. මොකද හේතුව ඕනම මුදලක වටිනාකමක් තියෙනවා. ඒ වටිනාකමට සරිලන රිටර්න් එකක් එහෙම නැත්නම් ඒකට පොලියක් අපි ගෙවන්න ඕනේ. එතකොට ඒකට පොලියට ගෙවනකොට මේ ආයතන පවත්වාගෙන ගිහිල්ලා මේ ආයතන වලින් ගණදෙනුකරුවන් මේ සේවකයන්ට ඒ සියල්ලටම පඩි ගෙවලේ ඔක්කොම කරලා එතකොට ඒකට හරියන යම්කිසි පිරිවැයක් තියෙනවා. ඒ පිරිවැය සමග යම්කිසි මේ ලාභ ප්‍රතිශතයක් ඇතුව තමයි අපි ණය දෙන්නේ. එතකොට ඒ උදාහරණයකට අපි කියමු අපි 5% දෙනවා නම් පොලියට අපේ තැන්පතු වලට අපි සාමාන්‍යයෙන් 8% වගේ ප්‍රමාණයකට තමයි අපි ණය දෙන්නේ. එතකොට ඒ අතර වෙනස තමයි අපේ වියදමට සහ තියාගන්නේ මේ ලාභයක් තියෙනවා. ඉතින් ඒක අනුව බලනකොට මම හිතන්නේ ආව සූරා කනවා කියන එක ඒක කීප දෙනෙක් කියන කතාවක්. එතකොට සබතුමනි මේ දැන් මේ අංශය කොහොමද අපි මේ ආර්ථික ඉදිරි ආර්ථික සංවර්ධන, ඒ කියන්නේ ආර්ථික සංවර්ධනයේදී මොනනම් දායකත්වයක් මේ ශුද්ධ මූල්‍ය ණය ක්‍රමය තුලින් ජනතාවට මොනනම් දායකත්වයක් සපයනවද කියන එක ගැන පැහැදිලි කරොත්. මෙහෙමයි ශුද්ධ මූල්‍ය කියන්නේ තාම පොඩි ගණනට සාමාන්‍යයෙන් ගන්න ණය ප්‍රමාණවලනේ. නැත්තම් තියෙන සුළු හා මධ්‍ය පරිමාණ කියලා. එතකොට මේ ශුද්ධ මූල්‍ය කිව්වම මම හිතන්නේ විශාල අවිධිමත් වෙළඳපළක් තියෙනවා. ඒක අපි නොදන්න වෙළඳපළක්. එතකොට ඒක නියාමනය කරන්න ගියොත් ඉතා අපහසු වෙනවා. නමුත් ඒක 100%ක් අතාරින්න බෑ. ඒක නිසා ඒ වෙළඳපළ එකම දේ තියෙන්නේ දැන් මේ මුදල් ණයට දෙන අය හිතන්න ඕන මේ පුද්ගලයා කොහොමද 100ට අපි කියමු 130 40 50 60 කියනවා අවුරුද්දට පොලිය. ඒ වගේ ප්‍රමාණයක්. ඉතින් ඒ වගේ ප්‍රමාණයක් කවදාවත් ගන්න බෑ. එහෙම කෙනෙක්ගෙන් මොකද හේතුව? එහෙමනම් ඔවුන් ඒ ණයට ගන්න අය ඒ ණයට ගන්න මුදලින් උපයලා ගෙවන්න බෑ. එහෙමනම් ඒ ණයට ගන්න ප්‍රාග්ධනෙම තමයි ආපහු ඉන්ට්‍රෙස්ට් එක හැටියට පොලිය හැටියට ගෙවන්නේ. ඒකනේ මේ රටේ විශාල ආයතන කඩාගෙන වැටෙන පහුගිය කාලේ මූල්‍ය ආයතන ගොඩක් වැටෙනවා. ඒ ඇවිල්ලා නියාමනය වෙන මූල්‍ය ආයතන. එහෙම එකක් තියෙනවා. ඉතින් ඒක නිසා මේ මට හිතෙන්නේ විශේෂයෙන්ම ණය දෙන අය තමන් දැන් උදාහරණයකට අපේ බැංකුවල දැන් 8 9 10 තමයි වැඩිම පොලිය තියෙන්නේ. දැන් තනි අගයකට අපේ පොලිය ගෙනල්ලා තියෙනවා. ඒතකොට මේ අය ණය අරගෙන අර වෙළඳපළටත් දෙනව නම් එතකොට එහෙම වෙනකොට එතකොට 10%ට අරගෙන 140ක 50ක ලාභයක් ලම්බගෙන ඒක හරිම අසාධාරණ වැඩක්. ඉතින් ඒක නිසා මම හිතන්නේ ඒ කියන්නේ ඔවුන් සමහර පුද්ගලයෝ මේ වගේ අඩු පොලියේ තියෙන බැංකු ක්‍රමයෙන් ණය අරගෙන 140ට පොලියට ණය දෙනවා. ඉතින් ඒක මං හිතන්නේ එකක් ආගම ධර්මයේ පැත්තුනොත් හොඳ නෑ. අනිත් එක ඉතින් තමන්ගේ මනස තේරුම් ගන්න ඕනේ ඒ වගේ දෙයක් අපි කරන්න හොඳ කියලා. මං හිතන්නේ මම නම් විශේෂයෙන්ම දැඩිව බලාපොරොත්තු වෙන දෙයක් තමයි මේ නිෂ්පාදන මත ගොඩනැංවිච්ච නැත්නම් කෘෂිකර්මය මත ගොඩනැංවිච්ච ආර්ථිකය තමයි අපිට අවශ්‍ය. එතකොට ඒ ආර්ථිකයට ගොඩාක් වෙලාවට දායකත්වය දෙන්නේ මේ ගමේ ඉන්න දිලිඳු යයි කියන ජනතාව තමයි. ගමේ ගොවියෝ උදාහරණයකට නේ. ඒ ගොවි ජනතාව. එතකොට ඒ ගොවි ජනතාවට අවශ්‍ය බීජ පැල ටික ගන්න, එහෙම නැත්නම් බේත් ටික ගන්න, කුඹුරට ඉසින්නේ අවශ්‍ය බේත් ටික, පෝර ටික ගන්න, අතේ නැති වුණාම එයා ගිහිල්ලා ගමේ පොලියට ණය දෙන මිනිස්සුන්ගෙන් තමයි ගන්නෙ.
එයාට ගිහිල්ලා මේ බැංකුවකට ගිහිල්ලා කතා කරලා බැංකුවේ ඉතින් ඒ තියෙන ක්‍රමයට ගිහිල්ලා සතියක් දෙකක් තුනක් මාසයක් ගිහිල්ලා එහෙම ගන්න බෑ. එයාට අද ඕනනම් අද සල්ලි ටික ඕන. උතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ වගේ ක්ෂණිකව ගන්න ඕන මුදලක් තමයි ඔය සුද්ධ මූල්‍ය ක්‍රමයට ගන්න. නමුත් මම ඊටාම් බගෑපත් වුණත් ඉල්ලනවා මේ මුදල් ණය දෙන පුද්ගලයෝ පොඩ්ඩක් හිතන්න මේ රට ගැන. මොකද මම නම් අනිවාර්යයෙන්ම රට ගැන හිතන්නේ. අපේ ආයතනයේ රට ගැන හිතන්නේ. මොකද එහෙම වුණොත් තමයි මේ රට දියුණු කරන්න පුළුවන්. එහෙම නැති වුණොත් මං හිතන්නේ ඊටා අපහසු වෙනවා. සභාපතිතුමනි මේ අනිත් කාරණා තමයි පසුගිය වකවානුවේදී අපි දැක්කා මේ ඔය දිවිනගුම ණය ක්‍රමය තුලින් මේ දුප්පත් ජනතාවට ඒ දුප්පත් ජනතාවගේ ඒ අවශ්‍යතාවයන් සඳහා ශුද්‍ර මූල්‍ය ණය ක්‍රමය ක්‍රියාත්මක වෙනවා. දැන් වර්තමාන ආණ්ඩුව මොනවාද මේ ඒ සම්බන්ධයෙන් මොන හරි වැඩපිළිවෙලක් බැංකු මට අපි දන්නවා මේ වෙනකොට බැංකු පොලි අනුපාතිකය 6%ත් 8ත් අතර ප්‍රමාණයක මම දැක්ක මහජන බැංකුවෙත් මේ සුළු හා මධ්‍ය ප්‍රමාණ ව්‍යවසායකයන් දිරිගැන්වීම සඳහා ලොකු ණය ක්‍රමයක් හඳුන්වා දෙන්න අපි ඒක දැකලා තියෙනවා. ඉතින් මේ රජයේ මොනවාද ඉදිරි වැඩපිළිවෙල මේ සම්බන්ධයෙන් මේ දුප්පත් ජනතාව ශක්තිමත් කිරීම සඳහා? රජයේ වැඩපිළිවෙල අපි දන්න දැන් විශේෂයෙන් මේ සෞභාග්‍ය දැක්ම වැඩපිළිවෙල යටතේ ඒ දසවැදෑරුම් ප්‍රතිපත්ති ඉදිරිපත් කරලා තියෙනවා. ඒක තමයි මේ රටේ ඉදිරි අනාගතයේ ඉදිරි ආර්ථිකය හසුරවන්න ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති. මේකේ පුද්ගල කේන්ද්‍රීය ආර්ථිකයක් ගැන කතා කරනවා. එතකොට ව්‍යවසායකත්වය කතා කරනවා. එතකොට කම්පියුටර් නොලෙජ් එකත් එක්ක ඒ කියන්නේ තාක්ෂණික දැනුම තියෙන සමාජයක් ගැන කතා කරනවා. එතකොට කෘෂි කර්මාන්තය ඒවා ඔක්කොම කතා. එතකොට අපි ඒ වැඩපිළිවෙලට අනුගත වෙලා විශේෂයෙන්ම රජයේ බැංකු හැටියට මම කියන්න කැමතියි. අපි විශාල වශයෙන් විවිධ ණය කළඹ කියන මේක. මොකද ලෝන් එක ණය වර්ග අපි ඉදිරිපත් කරලා තියෙනවා. මොකද මේ ඉදිරිපත් කරලා තියෙන්නේ අර ඔබතුමා කිව්වා වගේ ඊටාම අඩු පොලියට 6% ඉඳලා 8 වෙනකන්. ඔය වගේ පරාසයක තමයි ගොඩක් වෙලාවට. නමුත් අපි 4%ටත් පහුගිය කාලේ ණය දෙන්න පුළුවන් වුණා. හැබැයි බැංකුවේ මුදල් නෙමෙයි මහ බැංකුවේ තියෙන මුදල් වාණිජ බැංකුව වල දුන්නා. ඒ හරහා 4%ක අර කාරක ප්‍රාග්ධන කියලා දැම්මා. කාරක ප්‍රාග්ධනය සඳහා පමණයි. ඒ කාරක ප්‍රාග්ධනය සඳහා කාරක ප්‍රාග්ධනෙත් සමහර අංශවලට විතරයි උදාහරණයකට සේවක පඩිනටි ගෙවන්න. එහෙම නැත්නම් ඔය ලයිට් විදුලිය ඒ වගේ කීපයකට විතරයි ඒක දෙන්න පුළුවන් උනේ. ඒකත් හැබැයි ලොකු අස්වැසිල්ලක් වුණා මේ ලංකාවේ ඉන්න ව්‍යාපාරික ප්‍රජාවට. ඒ අතරට දැන් උදාහරණයක් මහජන බැංකුව හැටියට ගත්තොත් මහජන බැංකුව පහුගිය වකවානුවේ මං හිතන්නේ විවිධ ණය ක්‍රම ගොඩාක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ ණය ක්‍රම වලින් කීපයක් තමයි සෞභාග්‍ය කියලා ණය ක්‍රමයක්. ඒ ඇවිල්ලා සෞභාග්‍ය කියන්නේ අපේ මහජන බැංකුවට ආවේනික එකක්. ඒක 4%කට පොලියකට අපි මේ ණය දෙනවා. මේක මේ භෝග වගාවන් වලට අන්න ඒ වගේ දේවල් වලට. ඒ අමතරව අස්වැන්න කියලා ණය යෝජනයක් ක්‍රමයක් ඔබතුමාට මතක ඇති මහජන බැංකුව ඉදිරිපත් කරා. මේක කෘෂි කර්මාන්තයට, පශු සම්පත් කර්මාන්තයට, දීවර කර්මාන්තයට ඒ වගේ ප්‍රජාවට. මේවයි සාමාන්‍ය විශාල ණය නේ. නමුත් මේක මිලියන 3ක් දක්වා 5ක් දක්වා ඒ වගේ. ඊට පස්සේ ওই වගේ තව කප්රුක නිපැයුම් දිරිය කියලා. ඒතකොට වනිතා සවිය කියලා. හැම බැංකුවකටම ආවේනික ওই වගේ ශුද්ධ මූල්‍ය සහ සුමක සුළු මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන්ට ණය ක්‍රම තියෙනවා. ඇත්ත වශයෙන්ම මේ සාකච්ඡාවේ ප්‍රධාන දෙයක් තමයි මේ ජනතාව දැනගන්න ඕනේ යම්කිසි කොටසක් ඉන්නවා මේ බැංකු ක්‍රමෙන් අඩු පොලියට ණය අරගෙන වැඩි පොලියට මේ දුප්පත් ජනතාවට ණය දෙනවා. මේක සාධාරණද කියන එක අපි සලකා බලන්න ස්තුතිවන්ත වෙනවා. නැවත වතාවක් සභාපතිතුමනි මේ ඔබතුමාගේ වටිනා කාලය මේ සාකච්ඡාව සඳහා යොමු සම්බන්ධයෙන්. බොහොම ස්තුතියි ආරාධනා. ස්තුතියි.